समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැමදිනාම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ සැප්තැම්බර් 11 වන දිනට සිය 57 වන ජන්මදිනයේ දෙන මාතර වෙලේගොඩ පදිංචි තුෂාරියාපා අබේවර්ධන මහත්මියගේ ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ටීජේ පතිරණ මහත්මයා, ටීවයි අබේවර්ධන මහත්මයා, චතුමී පතිරණ සහ නෙත්මී පතිරණ කියන පින්තුන් මේ භවයේදීම උතුම් ධර්මාවබෝධ වේවා කියන අදිෂ්ඨානය පෙරදරිවයි ධර්මානුශාසනාව සඳහා තමන්ගේ දායකත්වයේ දරන්නේ. ධර්මදේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඊටාම දයාවෙන් අනුකම්පාවෙන් මතුකර ධර්මයේ තුල තමයි විද්‍යාව පහළ වෙන්නේ. එතකොට විද්‍යාව කියන එක ලෝකයේ කතා කරන සීමාවට එහාට ගිහින් බුදුදහමේ කතා කරන විද්‍යාව කියන පර්යාය ඊටාම ගැඹුරු කාරණයක්. සාමාන්‍ය ලෝකයේ සම්මත කාරණයකට එහා ගියපු එකක්. දැන් අද විද්‍යාව කියලා කතා කරන්නේ මේ භෞතික විද්‍යාවටනේ. අද විද්‍යාව කියලා කතා කරන්නේ මේ ලෝකේ භෞතිකව හදාගත්ත දියුණුවට, තාක්ෂණික දියුණුවට. ඊට පස්සේ විද්‍යාවේ විවිධ පැතිකඩවල් තියෙනවා. භෞතික විද්‍යාව තියෙනවා, රසායන විද්‍යාව තියෙනවා, ජීව විද්‍යාව කියලා එකක් තියෙනවා, මනෝ විද්‍යාව තියෙනවා, ආර්ථික විද්‍යාව තියෙනවා, දේශපාලන විද්‍යාව තියෙනවා. මේ විදිහට ලෝකේ කතා කරන එක එක මාතෘකා ඔස්සේ විද්‍යාවන් ගොඩනැගිලා තියෙනවා. මිනිස්සු හදාගත්ත විද්‍යාවුත් තියෙනවා. গুপ্ত විද්‍යාව කියලා එකක් තියෙනවා. අපිට গুপ্ত විද්‍යාව කියලා ඉතින් එහෙම විද්‍යාත්මක විෂය පරාසයක් නැහැ. පරේක්ෂණාත්මක හැදෑරීම් නැහැ. නිරීක්ෂණාත්මක හැදෑරීම් නැහැ. තියෙනවා නම් ඊටාම අතලොස්සක්. මිනිස්සු ඒක විද්‍යාවක් විදිහට සලකනවා. ජ්‍යොතිෂ විද්‍යාව කියනවා. ජ්‍යොතිෂ විද්‍යාවක් නැහැ. ජ්‍යොතිෂ ශාස්ත්‍රයක් තියෙන්නේ. ඉතින් මේ විදිහට විද්‍යාව අතරත් පටලවගෙන ඉන්න යුගයක මේ විද්‍යාව කියන වචනය මානව ඉතිහාසයේ ප්‍රබලව මතුවෙච්ච දෙයක් බුද්ධ දේශනාව තුළ. විද්‍යාව කියන එක බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ තෝරලා තියෙනවා. එක්තරා වෙලාවක මේ ඔය සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා මේ විජ්ජාති ආවසෝ සාරිපුත්ත උච්චති. සාරිපුත්තයන් වහන්සේ මේ විද්‍යාව කියනවා කතමානුකෝ ආවසෝ විජ්ජා කිත්තාවතාච විජ්ජාගතෝ හෝති. කොපමණකින් විද්‍යාවක් වෙනවද කියලා අහනවා. ඒතකොට සාරිපුත්තයන් වහන්සේ බොහෝම ලස්සන ඊටාම නියුණු උත්තරයක් දෙනවා. අතිශය රමණීය උත්තරයක්. මොකද්ද?
ඉදාවුසෝ සුතවා ආර්ය ශාවකෝ රූපස්ස අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතම් පජානාති අයං උච්චතා උසෝ විද්‍යා. අන්න බලන්න විද්‍යාව පිළිබඳ කේන්ද්‍රගත විස්තරයක්. හරිම කේන්ද්‍රගත පැහැදිලි කිරීමක්. ඉදාවුසෝ ආයුෂ්මතුනි සුතවා ආර්ය ශාවකෝ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. අසෘතවත් පෘථග්ජනයා නෙමෙයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ යා හොඳට ධර්මය අහලා ධර්මයේ දරාගෙන හොඳට ධර්මයේ මනස තුල රඳවාගෙන එහෙම ඉන්න කෙනා සුතවා ආර්ය ශාවකෝ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා යා ධර්මයේ ශ්‍රවණය කරලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයට පැමිණිලා බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන ධර්මයේ පිළි අරගෙන සංඝයා පිළි අරගෙන සත්පුරුෂයා පිළි අරගෙන ආර්ය ධර්මයේ පිළි අරගෙන ඊට පස්සේ ආර්ය ධර්මයට ගරු බුහුමන් කරගෙන මෙයා මේ ධර්ම මාර්ගයේ පැත්තට ආපු කෙනෙක්. ඒ ශ්‍රාවකයා තුල රූපස්ස මේ රූපය තුල රූපයේ අස්සාදංච ආස්වාදයේ දන්නවා. රූපේ ආස්වාදයේ දන්නවා. ආදීනවංච රූපේ ආදීනවයක් දන්නවා. ඒ කියන්නේ රූපේ විපරිණාමය ගැන රූපේ නිසා අත්විඳින දුක්ඛස්කන්ධය ගැන යාට නුවණකුත් තියෙනවා. ආදීනවංච නිස්සරණංච රූපේ නිස්සරණයක් දන්නවා. යථා භූතං පජානාති රූපේ ඇත්තම කතාව දැනගන්නවා. ඒ දැනගත්තාම අයං උච්චතා උසෝ විජ්ජා. ඕකට තමයි විද්‍යාව පහළ වුණා කියන්නේ. දැන් බලන්න කවුරු හරි කෙනෙක් දැන් මේ පළවෙනි ධර්ම දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළමු ධර්ම දේශනාවේ බුදුරජාණන් වහන්සේ දහම්සක පතුරවන්නේ මහණෙනි මට විද්‍යාව පහළ වුණා. මට විද්‍යාව පහළ වුණා. විද්‍යා උදපාදී මහණෙනි මට විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදී මට ආලෝකේ පහළ වුණා. ඥානං උදපාදී මට ඥානේ පහළ වුණා. මේ විදියට ආලෝකේ පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ඥානේ පහළ වුණා කියනකොට මේ විද්‍යාව පහළ වුණා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට ඔබට උත්තරයක් තියනවාද ඒ වෙනුවෙන් දෙන්න? මොකක් හරි එකක් තියනවද? නෑ. ඔන්න දැන් බලන්න කේන්ද්‍රගතයි. මොකද්ද? ඉදාවුසෝ සුතවා ආර්ය ශාවකෝ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපස්ස අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති අයං උච්චතා උසෝ විජ්ජා. රූපයේ ආස්වාදේ ආදීනව නිස්සරණේ දන්නවනම් වේදනාවේ ආස්වාදේ ආදීනව නිස්සරණේ දන්නවනම් විඳින වේදනාවල සංඥාවේ ආස්වාදේ ආදීනව නිස්සරණේ දන්නවා නම් සංස්කාරයන්ගේ ආදීනව ආස්වාද ආදීනව නිස්සරණේ දන්නවා නම් විඥානීය ආස්වාද ආදීනව නිස්සරණේ දන්නවා නම් ඒ දන්නා බවට කියනවා විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා කියලා. නොදන්නාකම අවිද්‍යාව. අවිද්‍යාව. ඒතර අවිද්‍යාව කියන්නේ ඔකේ අනිත් පැත්ත. ඒ නිසා ඔන්න ඔය විදිහට කේන්ද්‍රගතව මූලික අදහස් බුදුදහමේ තියෙන දේවල් හැම බුද්ධ ශ්‍රාවකෙක්ම හැම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්ම දැනගන්න ඕන. අද මේ දේශනාවට මාතෘකාවක් හැටියට මතක් කරලා තියෙනවා විනිවේෂ සූත්‍රය, උපය සූත්‍රය හෝ මේ ආත්ම භාවයේදී නිවන් අවබෝධ කර ගැනීමට උදව් වන මේ දේශනාවලින් දේශනාවක් කරන්න කියලා. විනිවේෂ සූත්‍රය. විනිවේෂ සූත්‍රයත් බොහොම වැදගත් දේශනාවක් විද්‍යාව පහළ කරගන්න. ඊළඟ මෙතන තව සූත්‍රයක් තියෙනවා උපය සූත්‍රය. උපය සූත්‍රයත් ඇසුරු කරගෙන දේශනාව කරන්න කියලා. හැබැයි මට මතකයේ හැටියට උපය සූත්‍රයෙන් අපි බණක් කියලා තියෙනවා මීට කලින්.
ඒක ඇසුරින්ම වෙන්න ඇති මේ නැවත නැවත බඳු මාතෘකාවම දෙනවා ඇත්තේ කියනවා ඇත්තේ. නමුත් මේ දේශනා දෙකම නිවන් මාර්ගයේ වඩන ශ්‍රාවකයෙකුට අතිශය වැදගත් දේශනා. ඒ නිසා මේ දේශනා දෙකම අපිට ධර්ම අවබෝධ කරගන්න ගැඹුරින් අවබෝධය කරා යන්න කැමති කෙනෙකුට බොහෝම උදව් වෙන ධර්ම දේශනා. දැන් විනිවේෂ සූත්‍රයේ තියෙන්නේ ස්කන්ධයන් ගැනමයි. විනිවේෂ සූත්‍රයේ කියනවා කිස්මින්නුකෝ භික්කවේ සතිකින් උපාදාය කිං අබිනිවිස්ස උප්පජ්ජති සංයෝජනාබිනිවේෂ විනිබන්දා. මහණෙනි කුමක් ඇති කල්හි කුමකට පිවිසිලා සංයෝජනයන්ගේ වෙලීම හා බැඳීම පවතිනවාද සංයෝජනාබිනිවේෂ විනිබන්දා. කුමක් ඇති කල්හි කුමකට පිවිසිලාද සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. එහෙමයි බුදුරජාණන් වහන්සේ විමසන්නේ. කුමක් ඇසුරු කරගෙනද සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. කිස්මින්නුකෝ භික්කවේ සතිකින් උපාදායකින් අබිනිවිස්ස උප්පජ්ජති සංයෝජනාබිනිවේෂ විනිබන්දා. එතකොට මේ සංයෝජනවල වෙලීම සහ බැඳීම කියන එක තමයි අපි මේ සංසාරේටම අල්ලලා අපිත් එක්කම කරකොල ගැට ගහලා තියෙන්නේ. ඒ ගැට ගැහිම තුල අපි හරි අසරණයි පින්වත්නි. හරිම අසරණයි. අපේ ලෝකයේම සමහර විට අපේ දරුවෝ අපේ දෙමව්පියෝ විවිධාකාර බැඳීම්. නමුත් ඔබව හොයාගන්න උවමනාවක් තියෙනවා නම් ඔබට කැමැත්තක් තියෙනවා නම් කවදා හරි ඔබව හොයාගන්න. ඒ ඔබව හොයාගෙන යන දවසට ඔබට තේරේවි මේ සියලුම බැඳීම් මහ පුස්සක් කියලා, හිස් දෙයක් කියලා තේරෙයි. මේ බැඳීම කියන්නේ මහා විහිළුවක් කියලා ඔබට තේරේවි. දැන් සමහර ආදරය කරන අය කියනවනේ මාව විහිළුවට ගන්න එපා. මේ මාව අසරණ කරන්න එපා කියලා. ඒ අයගේ පුද්ගලික කතාන්දර තියෙනවනේ. එතකොට ඒ අය පුද්ගලිකව කියනවා මේ අපි අසරණ වෙයි. මේ ඔයා නැත්තම් මට ඉන්න බැරි වෙයි කියලා. ඒ අය අතර ආදරය කරන අය අතර ඇතිවෙන යම් කතා බහ තියෙනවා. ඇත්තටම ඒවා ඔක්කොම අපේ ඔළුවේ හදාගත්ත ඊටාම ලාමක ප්‍රශ්න. ලෝකේ කාටවත් අපි අසරණ කරන්න බෑ. අපි අසරණයි කොහොමත්. ලෝකේ අපි අසරණයි. අපි කොහොමත් නන්නත්තර වෙලා ඉන්නේ සංසාරේ. ඒක මේ කවුරු හරි කෙනෙක් මත පටවන්න බෑ. මිනිස්සු කියනවා ඉතින්. කියද්දි කියනවා අම්මලා නිසායි අපිට මෙහෙම වුනේ. සමහර මිනිස්සු කියන මට මේ පහුගිය දවස්වල මහත්තයෙක් කිව්වා මම මෙච්චරට කඩා වැටුනේ අපේ දෙමව්පියෝ නිසා. ඒතකොට එයා චෝදනා කරනවා දෙමව්පියන්ට. ඊට පස්සේ දෙමව්පියෝ චෝදනා කරනවා දෙමව්පියෝ කියද්දි කියනවා අපිට මෙච්චර මෙහෙම වුනේ අපේ දරුවන්ට අපි සේසතම දුන්නා, සල්ලිත් දුන්නා, රටවල් වල රැකියාව හොයලත් දුන්නා, සමහර විට කුඹුරු උකස් කරලා, ගෙදර උකස් කරලා ඒවා සින්න වෙන්න ඇරලා අපි දුන්නේ. මෙච්චර අසරණ උනේ දරුවෝ නිසා කියලා දෙමව්පියෝ කියනවා. ඒතර මේ දෙමව්පියෝ කියන කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා. ලොකු ඇත්තක් නැහැ. ඇයි? ලොකු ඇත්තක් තියෙන්න බෑනේ. දැන් මේ සාංශාරික ජාලයට සමවදින හැම කෙනෙක්ම නන්නත්තර වෙච්ච ජීවිතයක් නම් තියෙන්නේ. ඇත්තටම හැඩි වෙච්ච ජීවිතයක් නේ සාංශාරික සත්වයකට තියෙන්නේ. තේ සාංශාරික යන ගමනේදී හම්බුන ඊටාම ස්වල්ප බන්ධන ටිකක් මෙහිදී හම්බ වෙන්නේ. මේ අය මේ පෙරුම් පුරාගෙන ඉන කවුරුවත් නැහැ. පෙරුම් පුරාගෙන ඉන අම්මලත් නැහැ. නිකන් අම්මලා මැරෙනකොට කියනවා තමයි අනේ මේ අම්මා මගේම අම්මා වෙන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ පින්වත්නි. නැවත නැවත එකට මුණ ගැහෙන්න පුළුවන්. සංසාරේ එහෙම වෙන්නේ නැහැ. අනේ මේ දරුවෝ මගේම දරුවෝ වෙලා උපදිනවා නම් හොඳයි නෑ. දරුවට වෙනම සංසාර ගමනක්. මට වෙනම සංසාර ගමනක් තියෙන. බොහෝ සංසාර පුරුදු නිසා අපිට සමහර අය මුණ ගැහෙනවා තමයි. සමහර අය මුණ ගැහිනේ අහම්බයක් නෙමෙයි.
සංසාරේ කීප වතාවක් අඩුම 5-6 වතාවක් 10-12 වතාවක් ආසන්නයේ මුණ ගැහිලා ඇති. අපි මුණ ගැහිච්ච අයම තමයි නැවත නැවත අපිට මුණ ගැහින්නේ. දැන් ගොඩාක් වෙලාවට මේ ලංකාවේ ඉපදිච්ච මිනිස්සු ලංකාවෙම උපදින්නේ ගොඩක් වෙලාවට. ඒ සංයෝගයේ එහෙම තමයි සකස් වෙන්නේ. ඒකට බලපාන ධාතු ස්වභාවයක් තියෙනවා. ඒක අපේ දේශනාවට අදාළ නැහෙනි. ඒ නිසා මම ඒක කියන්නේ. නමුත් අපිට නැවත නැවත ලියන එකක් මකනවා. හොඳම වචනේ තමයි හොද මඩේ දාන එකක් තමයි අපි කරන්නේ. ඔන්න පුංචි කාලේ පෙර පාසල් යනවා. ඊට පස්සේ අම්මලාගේ විභාගේ තියෙන ශිෂ්‍යත් ඊට පස්සේ ඒකට යනවා. ඊට පස්සේ ඔන්න ටියුෂන් යව යන්තම් සාමාන්‍ය පෙළ විභාගේ පාස් කරන තැනකට දරුවව තල්ලු කරනවා. ඊට පස්සේ ඒ තල්ලුවත් එක්කම පින්වත්නි ඊට පස්සේ ඔන්න උසස් පෙළ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට. ඊට පස්සේ ওই ටික ඉවර වුණාම හිතන්නකෝ විශ්වවිද්‍යාලයට ගියාම ප්‍රශ්න ඉවර වෙයි කියලා හිතාන ඉන්නවා. විශ්වවිද්‍යාලයට ගියාම මේ හරි සුසුමක් හෙලන්න පුළුවන්. හේතුව තමයි වැඩේ ඉවරයි වගේ නිකන්. විශ්වවිද්‍යාලයට ගියාම වැඩේ ඉවරයි. දැන් ඔක්කොම ගොඩ දාගෙන තියෙන්නේ. දැන් ගොඩ යන්න විදියක් නැහැ. දැන් හරි ඔක්කොම කියලා හිතෙන විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ. ඔන්න ඒකෙත් අවුරුදු 4-5ක් ඉන්න ඕන ලංකාවේ විශ්වවිද්‍යාලවල. විශ්වවිද්‍යාලයට එනකොට තේරෙන්නේ මේ ඔක්කොම වැඩේ කරගත්තා වගේ. මොකද මමත් විශ්වවිද්‍යාලේ ඉඳලා තියෙන නිසා මම දන්නවා විශ්වවිද්‍යාලයට ආපු කාලේ හරි ප්‍රබෝධයක් තියෙනවා ළමයි ළඟ. එතකොට ඒ ප්‍රබෝධය ටික කාලෙකින් නැති වෙනවා. හේතුව තමයි වැඩේ ඉවර නෑ කියලා තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පශ්චාත් උපාධි තියෙනවා වත් කර ගන්නවා. ඊට පස්සේ ඔන්න එතනින් ඉවර වෙයි කියලා හිතනවා නෑ. ඊට පස්සේ රැකියාවක් හොයනවා. රට වටේට රැකියාව හොයනවා. ඔන්න රැකියාවක් කරනකොට ප්‍රශ්න ඉවර වෙයි කියලා හිතනවා. දැන් අපි තුමු විශ්වවිද්‍යාලෙකම උගන්වන්න හම්බුණා කියලා. විසිටිං ලෙක්චර් කෙනෙක් විදියට ඔන්න වැඩ කරන්න හම්බුණා. ඊට පස්සේ ආ බලන්නේ මම කොහොමද මේකේ පර්මනන්ට් වෙන්නේ කියලා. ඊට පස්සේ විශ්වවිද්‍යාලේ පර්මනන්ට් වුණා කියමු. ඊට පස්සේ ආ බලනවා මම කොහොමද PhD එක කරගන්නේ. ආචාර්ය උපාධිය කරගන්නේ කොහොමද කියලා බලනවා. ඊට පස්සේ පින්වත්නි ආචාර්ය උපාධියත් කරගත්ත කියමු. කොන්න එතකොට අවුරුදු 40 විතර ඉවරයි. දැන් වැය වෙන පැත්තට සමහර වෙලාවට කසාද බඳිනේ වහිමත් පහු වෙලා වෙනකොට කොමරි බැඳගෙන දැන් දරු මල්ලුත් හදාගෙන ඔක්කොම කරගෙන දැන් අවුරුදු 40ක් විතර දැන් ඔන්න ඒත් ඉගෙන ගන්න වෙනවා. දැන් ඔන්න PhD එක කරලා ඉවරනකොට අවුරුදු 45 විතර වුණා. දැන් එයා බලන්නේ කොහොමද මහාචාර්ය වෙන්නේ කියලා. අපි දන්නවනේ විශ්වවිද්‍යාලවල යන විදිය. ඊට පස්සේ එයා මහාචාර්ය වෙන්න අදාළ දේවල් විවිධ දේවල් එකතු කරනවා පරිශන කරනවා. ඉතින් බොහොම ලොකුවට කැපිලා පේන්න හදනවා. ඊට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ අපි හිතනවා එතකොට ඉවර වෙයි කියලා. එතකොට කොහොමත් ඉවරයි. ඇයි? ජීවිතේ සන්ධ්‍යාව මම දැකලා තියෙනවා සමහර මහාචාර්යවරු සිහි කල්පනාව නැහැ. මේ ජීවිතේ බොහොම පහු වෙනකොට සමහර මහාචාර්යවරු බිත්තියේම අසූචි ගා ගන්න මට්ටමට මනස කය හොඳටම දුර්වල වෙලා. ඒක යාගේ වරදක් නෙමෙයි. ඒක මේ ලෝක ධර්මතාවය. දැන් බලන්න මහාචාර්යවරයෙක් වැටුණු වැටිල්ල. ඊට පස්සේ හිතන්නකෝ දැන් හරි මහාචාර්ය කමන්නේ. එහෙම හරි ඉතින් දැන් ඉතින් හොඳ පාට වැටුපක් ගන්නවා. ඔක්කොම කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඔන්න මැරෙනවා මහාචාර්යවරයා මැරෙනවා. එයත් මැරෙනවනේ. මැරුණාම මැරිලා අනේ මොකක් හරි පිනකට ගොඩාක් දිනකට එහෙම වෙන්නත් බෑ. මොකක් හරි පිනකට මනුස්ස ලෝකෙට මාව කියලා හිතන්න. මනුස්ස ලෝකෙට ආවොත් මොනවා වෙයිද? ආයෙ පෙරපාසල් යන්න ඕන. එතකොට නැවත මහාචාර්යවරයෙකුත් පෙරපාසල් යවන සංසාරයක් තියෙන නිසා මේකේ වර්ණනා කරන්න දෙයක් නැහැ. එතකොට දැන් මේ විනිවේෂ සූත්‍රය ගත්තොත් මම හිතන විනිවේෂ සූත්‍රයයි උපේ සූත්‍රයයි දෙකෙන්ම කරුණු කියන්න හිතුවා මේ දේශනා දෙකම මේ මාතෘකාව ඇතුලේ දාලා තියෙන නිසා. ඒතර මේ සංයෝජනා විනිවේෂ විනිබන්දා සංයෝජන වල වෙලීමයි බැඳීමයි නිසා තමයි මහාචාර්යවරයෙකුට ආය පෙරපාසල් යන්න වෙන්නේ. වෛද්‍යවරයෙකුට ආයනු කියන සංසාරයක් මේක. ඒ මෙහෙට ආවොත්නි කමන්නේ ආයනු කියාගෙන හරි කමන්නේ මෙහෙට ආවොත් ගොඩනේ එහෙම හිතෙන්නත් පුළුවන්. කවුද කියන්නේ මෙහෙ එනවා කියලා? කාටද කියන්න පුළුවන් මෙහාට එනවා කියලා? මෙහෙ විතරක්ද තියෙන්නේ? සමහරට එයා විශ්වාස කරන්නේ නැති වෙන්න පුළුවන් ඉපදිනවද නැද්ද කියලා. ඒ මනුස්සයාගේ විචිකිච්ඡාවට මෙහෙටම නෑ පින්වත්නි.
ඉපදෙන මැරෙන සංසාරේ මැරෙන අය ඊටාම අතලොස්සක් තමයි මෙහාට එන්නේ. ඊටාම අතලොස්සක්. ඊටාම ස්වල්ප පිරිසක් තමයි මෙහාට එන්නේ. ඒකයි ඒක කොච්චර දුර්ලභද කියන්න තමයි භාගතුන් වහන්සේ අර වියසිදුරෙන් කැස්බෑවෙක් අහස බලනවා වගේ කියන උපමාව පාවිච්චි කළේ. එච්චරට දුර්ලභයි. එච්චරට දුර්ලභයි. දැන් වියසිදුරෙන් කැස්බෑවෙක් අහස බලනකොට ඒක ඊටාම හඹුවෙන් සිද්ධ වෙන දෙයක්. අවුරුදු 100කට විතර සැරයක් කන කැස්බෑවෙක් එක හැක් පේන කැස්බෑවෙක් අහස බලනකොට වියගහකින්ම පේනවා කියන්නේ මහා සතර මහා සාගරේ කොච්චර විශාලයිද. ඒක හරිම දුර්ලභ එකක්. කෙනෙක් කියන්න පුළුවන් ලෝක ජනගහනය නම් මේ වේගෙන් වැඩි වෙන්නේ මොකටද කියලා අහන්න පුළුවන්. ලෝක ජනගහනය වැඩි වෙන්නේ මිනිස්සු මැරිලා ආය මිනිස්සු වෙන එක නෙමෙයි. නිරයේ නිරසත්තු චුත වෙනකොට මෙහාට එනවා. പ്രേත ලෝකයේ ජීවින් මෙහාට එනවා. ඒ අයගේ ජීවිතේ හමාර වෙලා. දිව්‍ය තලවල ඉන්න ප්‍රකෝටි ගාණක් දෙවිවරු එහෙන් චුත වෙනකොට ආයෙ මෙහි උපදිනවා. ඊට පස්සේ පින්වත්නි එතනින් එහාට ගිහින් සමහර අවස්ථා තියෙනවා මේ සමහර තැන් තියෙනවා තිරිසන් ලෝකයේ සමහර සත්තු එහෙන් චුත වෙනකොට මෙහෙට එනවා. එතකොට අපිට තේරෙනවා මේ මිනිස්සු වෙලා මිනිස්සු වෙන එකම නෙමෙයි කතාව. ඒක වෙනවා නම් ඊටාම අතලොස්සක්. හැබැයි මේ ජීවිතය තුළ අවබෝධයට පැමිණෙනවා නම් අවබෝධය සකස් කරගන්නවා නම් අවබෝධය සකස් කරගන්නට අදාළ ප්‍රමාණයට බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ මතු කරලා දීලා තියෙනවා. ඒක අපේ වාසනාවක්. මනුස්ස ලෝකේ ලැබිච්ච අතිශය මිහිරි අතිශය දුර්ලභ අවස්ථාවක් ඒක. ඒ දුර්ලභ අවස්ථාවෙන් අපි පින්වත්නි පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න ඕන. පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න ඕන. එතකොට මේ සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ කුමක් ඇතිකල්හි කුමකට පිවිසිලාද? ඔන්න අපි ඉස්සරහා තියෙන ප්‍රශ්නේ. දැන් සංයෝජන 10ක් තියෙනවනේ. ඒවට කියනවා මොනවද? දස සංයෝජන. පළවෙනි පහට කියනවා ඕරම්භාගීය සංයෝජන. දෙවෙනි පහට කියනවා උද්දම්භාගීය සංයෝජන. උඩට යන්නේ සංයෝජන. එතකොට ඕරම්භාගීය සංයෝජන 5යි උද්දම්භාගීය සංයෝජන 5යි කියන මේ 10 අමාරුවෙන් හරි පොට හොයාගෙන ලියා ගත්තොත්, ඒ කියන්නේ ගැටේ හොයාගෙන කොහොම හරි ලියා ගත්තොත්, ඒ ලියාගත් තැනක පින්වත්නි ප්‍රශ්නේ විසඳෙනවා. ලියාගත් තැනක ප්‍රශ්නේ විසඳෙනවා. එහෙමනම් මේ නිවන අරහත්වය කියන්නේ මේ ගැට 10 ලියා ගන්න එක. දැන් ගැටේ පොට හොයාගන්න බැරුව අපි ඉන්නේ. පොට ඇතුලේමයි තියෙන්නේ හොයාගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කුමක් ඇතිකල්හි කුමකට පිවිසිලාද සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. එතන භාගතුන් වහන්සේ ලස්සනට මතක් කළා අපේ ප්‍රකට ජනප්‍රිය ධර්මපරයය මොකද්ද? කොහොමද මතක් කළේ? දැන් මේවා කියනකොට මේ ස්වාමීන් වහන්සේලා මේ පංචස්කන්ධ ආයතන නාම රූප ගැනම කියනවා කියලා කියයි. නමුත් මේ දේශනාවල ප්‍රකටව තියෙන ඒ කාරණේ බුද්ධ ශාසනය කියන්නේ ඒක මතු කළේ. බුද්ධ ශාසනයේ ප්‍රකටව මතුුනේ ඒ කාරණය. කිස්මින්නුකෝ භික්කවේ සතිකින් උපාදාය කින් අබිනිවිස්ස උප්පජ්ජති සංයෝජනාබිනිවේසු විනිබන්දා. මහණෙනි කුමක් ඇති කල්ලි කුමකට පිවිසිලාද සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. බලන්න භාගතුන් වහන්සේ වදාරණ කාරණේ. රූපේකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස උප්පජ්ජති සංයෝජනාබිනිවේස විනිබන්දා. රූපය ඇති කල්හි ඊට පස්සේ රූපය නිසා රූපයට පිවිසිලා තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ මතක් කරනවා වේදනාය සති වේදනාය උපාදාය වේදනං අබිනිවිස්ස උප්පජ්ජති සංයෝජනාබිනිවේස විනිබන්දා. පින්වත් මහණෙනි වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පිවිසිලා තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි
පවතින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි සංඥා උපාදාය බුදුරජාණන් වහන්සේ වදාරනවා සංඥා උපාදාය සංඥාය සති සංඥා උපාදාය සංඥා අබිනිවිස්ස උපජ්ජති සංයෝජනා අබිනිවේෂ විනිබන්දා. සංඥාව නිසා සංඥාව ඇති කල්හි සංඥාවට පිවිසිලා තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින. බලන්න කොච්චර පැහැදිලිද මේ බොහොම මේ ප්‍රශස්ත විදියට පැහැදිලි රාමුවක නිවන ගැන කියනවා. නිර්වාණය ගැන කතාව. සංකාරේසු සති සංකාර උපාදාය සංකාර අබිනිවිස්ස උපජ්ජති සංයෝජනා අබිනිවේෂ විනිබන්දා. සංකාරය ඇති කල්හි සංකාරය නිසා සංකාරයට පිවිසිලා තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. විඥානීය සති විඥානීය උපාදාය විඥානීය අබිනිවිස්ස සංයෝජනා අබිනිවේෂ විනිබන්දා. විඥානීය ඇති කල්හි විඥානීය නිසා විඥානීයට පිවිසිලා තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. ඔන්න ඔහොමයි පවතින්නේ. එහෙනම් කෙටියෙන් හකුලලා කිව්වොත් කොහොමද? පංචස්කන්ධය කියලා එකක් ඇත කියලා පිළිගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය කියලා එකයි ඇත. රූපේ ඇත. මේ රූපේ මගේ මම තමයි විඳින්නේ. මටමයි පේන්නේ. මමමයි හඳුනගන්නේ. මටමයි හිතෙන්නේ. ඊට පස්සේ මගේ ඇතුළෙමයි මේක වෙන්නේ. මට ඕන විදියටයි වෙන්නේ කිය මේ පංචස්කන්ධේ ඇත කියන තැන නැවතුනොත් පංචස්කන්ධයේ ඇති කල්හි පංචස්කන්ධේ නිසා ඊට පස්සේ පංචස්කන්ධය කියන එක පිළිබඳ වැරදි ස්වභාවයෙන් අල්ලගත්ත නිසා ඒවා තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් ය කියලා හිතන එකම මහා උද්දච්ච මෝඩ වැඩක්. මේවා නිරතුරුව හටගෙන නිරුද්ධ වී යන ධර්ම. එතකොට සංකාර මේ සම්පූර්ණ පංචස්කන්ධයේ ඇති කල්හි පංචස්කන්ධයේ නිසා පංචස්කන්ධයට පිවිසිලා පංචස්කන්ධය ඇතුළට ගිහින් තමයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ. රූපයට නිකම්ම ඇති වෙලා නැති වෙලා යන දෙයක් විදියට දකින මට්ටමින් දකින්න පුළුවන් වුණොත් වේදනා සංඥා සංකාර විඥාන මේවා නිරතුරු ඇති වෙලා යන නාම ධර්මයන් ටිකක් විදියට අපිට දකින්න පුළුවන් වුණොත් සංයෝජනවල වෙලීම බැඳීම එදාට සිද්ධ වෙන්නේ නැහැ. එදාට වෙලීම බැඳීම සිද්ධ වෙන්නේ. දැන් මේක මෙහෙම කිව්වට අවබෝධ වෙනවද? නෑ. මේවා බණ ඇහුවට කරගන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒකට හේතු සහිතව බලන්න හේතු සහිතව තර්කානුකූලව බුදුරජාණන් වහන්සේ ඒක ඔප්පු කරන්නේ. දැන් තර්කය කියන එක බුදුදහමට ගැලපෙන්නේ නෑ. බුදුදහම තර්කය ප්‍රාදක කරගෙන සමහර කාරණා කිව්වට බුදුදහමේ ඉලක්කය තර්කයට ගලපන්න බෑ. ඉලක්කය මොකද්ද? විමුක්තිය. නිවන කියන එක අතක්කාවචරයි. දැන් සමහර ගිහි පැවිදි අය තර්කයෙන් ගලපන්න හදනවා නිවන. නිවන අතක්කාවචර එකක්. නිවන තර්කයෙන් ගලපන්න බෑ. නිවන අතක්කාවචර පණිවිඩයක්. එතකොට අතක්කාවචර නිවන තර්කයෙන් විස්තර කරන්න යාමම මෝඩකමක් පින්වත්නි. නමුත් මේ පරයය බොහොම තර්කානුකූලව පැහැදිලි කරලා තියෙන. බලන්න හේතු සහිතව කියනවා. කාටවත් ඇඟිල්ල දික් කරලා එහෙම නෙමෙයි කියලා මැදින් පනින්න බෑ. තංකින් මඤ්ඤේත බික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. පින්වත් මහණෙනි රූපේ නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං බන්තේ. අනිච්ඡං බන්තේ. රූපේ නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං බන්තේ. ඊළඟට කියනවා යම්පනානිච්ඡං දුක්ඛං වා සුඛං වාති. මහණෙනි අනිත්‍ය නම් දුකයිද සැපයිද? ඔන්න බලන්න කාටවත් කියන්න බෑ අනිත්‍ය නම් සැපයි කියලා. අනිත්‍ය තමයි හැබැයි සැපත් ටිකක් තියෙනවා එහෙම කියන්න බෑ. ඇයි? කටට උත්තරේ දීලා ගන්නෙ. කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බෑ. යම්පනානිච්ඡං දුක්ඛං වා සුඛං වාති. අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුක්ඛං බන්තේ. දුක්ඛං බන්තේ. පින්වත් මහණෙනි යමක් අනිත්‍ය නම් දුක නම් අපිනුතං අනුප්පාදාය uppajjeyය සංයෝජනාබිනිවේෂ විනිබන්දාති. පින්වත් මහණෙනි අනිත්‍යතාවයේ පිළිගත්ත තැනක දුකයි කියලා පිළිගත්ත තැනක පින්වත් මහණෙනි සංයෝජනවල වෙලීමක් බැඳීමක් පවතීද කියලා අහනවා. සංයෝජන වෙලීමක් බැඳීමක්
පවතීද නොහේතම් බන්ති. අන්න එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඇයි? ඒවා ගැන අපි මං හිතන්නේ දේශනා ගණනාවක මහණෙනි රූපේ මෙයයි, රූපේ හටගන්නේ මෙයමයි, රූපේ ඇතිවීම මෙයයි, නැතිවීම මෙයයි, නිරෝධය මෙයයි, ආස්වාදය මෙයයි, ආදීනවේ මෙයයි, නිස්සරණේ මෙයයි කියලා දැන් මේ රූපය කියන එක ඇහෙනකොටම ඔබේ ඔළුවට එන්න ඕනද නැද්ද? ඔබේ ඔළුවට එන්න ඕන. ඔබට මතක් වෙන්න ඕන. ඒ නිසා ඒවා අපි පැහැදිලි කරන්නේ දැන් රූපේ කියනකොට රූපේ ආස්වාදය දන්නවා, ආදීනවේ දන්නවා, නිස්සරණේ ඔක්කොම දන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ හේතු සහිතව අහනවා මහණෙනි රූපේ අනිත්‍ය වශයෙන් පිළිගත්තොත්, දුක් වශයෙන් පිළිගත්තොත්, අනාත්ම වශයෙන් පිළිගත්තොත් ඒක මගේ වසඟේ තියන්න බෑ, මම කියලා පිළිගන්න බෑ කියන තැනට ආවොත් පින්වත් මහණෙනි අපිනුතං අනුප්පාදාය එතන උපදින්නේ කියනවා. uppajjeyung සංයෝජනා බිනිවේස විනිබන්දා එතන සංයෝජනවල වෙලීමක් සහ බැඳීමක් හටගන්නේ කියනවා. සංයෝජනවල වෙලීමක් බැඳීමක් හටගන්නේ. ඔය විදියට මහණෙනි සංයෝජනවල වෙලීමක් බැඳීමක් පවතින්නේ නැත්තේ සදාතනික සත්‍ය වෙච්ච අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මයේ ස්වභාවය නිසා. එතකොට පින්වත් මහණෙනි ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා එයා යථාර්ථයේ දැකපු ශ්‍රාවකයෙක්. ඒ ශ්‍රාවකයා තුල රූපස්මින්පි නිබ්බින්දති රූපේ ගැන කලකිරෙනවා නිබ්බින්දති. වේදනායපි නිබ්බින්දති වේදනාව ගැන කලකිරෙනවා. සංඥායපි නිබ්බින්දති ඇයි කලකිරෙන්නේ? අනිත්‍යයි, දුකයි, විපරිණාමයි, අනාත්මයි. මගේ වසඟේ තියාගන්න බෑ. ඒ ඉතින් බැරි එකක් මේ රූපේ නඩත්තු කිරීම ඒ විදිහටම කරගෙන යනවා. නමුත් රූපේ කෙරෙහි චන්දරාගයක් නැහැ. වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංඥාව ගැනත් කලකිරෙනවා. සංකාරයේ සුපි නිබ්බින්දති සංස්කාරය ගැනත් කලකිරෙනවා. විඥානස්මින්පි නිබ්බින්දති විඥානය ගැනත් කලකිරෙනවා. නිබ්බිදං විරජ්‍යති නිබ්බිදාව නිසා විරාගයක් හටගෙනවා. විරාගා විමුක්ඛති විරාගය නිසා මිදෙනවා. විමුක්තස්මින් විමුක්තමිත ඥානං හෝති මිදුණු නිසා මිදුණා කියලා ඥානයක් පහළ වෙනවා. කීනා ಜಾති එතන ಜಾතිය ක්ෂය වෙනවා. උසිතම් බ්‍රහ්මචරියම් බඹසර නිමා වෙනවා. කතං කරණීයම් කලයුත්තද කොට හමාර වෙනවා. නාපරං ඉත්තත්තායති පජානාති තවත් කල යුතු දෙයක් ඉතිරිව නැහැ. බුද්ධ පූජා, බෝධි පූජා, වත් පිළිවෙත් මොකුත් ඉතුරු වෙලා නැහැ කරන්න. ඇයි? කරගන්න ඕන වැඩේ ඔක්කොම ඉවර වෙලා. දැන් බලන්න එහෙමනම් මේ පංචස්කන්ධයේ ඒකයි මේ දේශනා 1 2 3ක් අහනකොට ගොඩක් දෙනෙක් අවංකව භාවිතා කරනකොට ඒ අය නිවිලා ගියේ. එහෙමනම් නිවන සම්බන්ධ සම්පූර්ණ භාවිතේ මෙතනින්මයි මතු කරගන්න තියෙන්නේ. මෙතනින්මයි මේක ගැන කතා කරලා ජාතක කතා වලින් කොහොමද විමුක්තිය හොයන්නේ? මේ විදියට ඉලක්කගතව ශ්‍රාවකයාට තේරෙන්නේ නැති කාරණය අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඔළුව අතගගා කියලා තියෙද්දී මානිනි මේ ස්කන්ධ ලෝකයේ පිළිබඳ යථාර්ථවාදී අවබෝධයට එනකොට එයා සම්පූර්ණයෙන් කලකිරිලා නිර්වේදයක් හටගෙන විරාගයක් හටගෙන හිත සම්පූර්ණ මේ ලෝකෙන් මිදිලා යනවා. බාහිර ලෝකෙනුත් මිදිලා යනවා. නැවත හටගන්න නැති විදියට මිදිලා යනවා කියලා කියද්දී මිනිස්සු තවමත් ඇයි මේ ජාතක කතා පස්සේ දුවන්නේ? ජාතක කතා, කවි කියන ඒවා, විවිධාකාර මිනිස්සු අඳින පළඳින හිස් කතාන්දර කියන ඒවා මේවා පස්සේ දුවන්නේ අඥාන කමට මිසක් වෙන මොකටවත් නෙමෙයි. මොකටවත් නෙමෙයි. එතකොට එහෙමනම් මේ පැහැදිලි අවබෝධය සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම තියෙන්න ඕන දෙයක්. ඔය තමයි අබිනිවේෂ සූත්‍රය. ඊළඟට විනිවේෂ සූත්‍රය ඇසුරු කරගෙන අපි ওই ධර්ම කාරණා කිපෙක ඒක තව විස්තර කරගන්න පුළුවන්. ඊළඟ දෙවෙනි සූත්‍රයේ විදිහට මේ අත්තු මතක් කරලා දෙනවා උපය සූත්‍රයත් උපය සූත්‍රයෙන් මම උපය සූත්‍රය ගැනත් ඔබට අදහසක් කියන්නම්. උපය කියන කාරණේ නිසා තමයි ශ්‍රාවකයා තුල සම්පූර්ණයෙන් පින්වත්නි බැඳිලා ඉන්නේ උපය නිසා. උපය කියන්නේ තණ්හා මාන දිට්ඨි වලට කියන වචනයක්. උපය සූත්‍රයෙන්ම මීට කලින් බණක් කියපු නිසා ඒක අහලා තියෙන කෙනෙකුට තවදුරටත් දැක්ම පිරිසුදු කරගන්න මේ පණිවිඩය හොඳයි. උපය කියන්නේ මහණෙනි බුදුරජාණන් වහන්සේ මතක් කළේ මහණෙනි උපය තිබ්බොත් මිදෙන්න බෑ කියලායි.
එතකොට මේ ලෝකයෙන් මිදෙන්න තියෙන බරපතල සම්බාධකයේ තමයි බරපතල බන්ධනය තමයි පින්වත්නි බරපතල ගැටය සම්බාධකයේ තමයි උපය ධර්ම. උපය කියන්නේ මොකද්ද? උපය කියලා කියන්නේ තණ්හාවටයි මානෙටයි දිට්ඨියටයි කියන වචනයක්. තණ්හා මාන දිට්ඨි වලට කියන පොදු වචනයක් තමයි උපය කියලා කියන්නේ. ඒකයි උපය සූත්‍රයේ පටන් ගන්නකොටම කියන්නේ උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ කියලා. මොකද්ද? තණ්හා මාන දිට්ඨි වශයෙන් ඇල්ලුවොත් නිදහස් නෑ. උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. යම් මිනිහෙක් තණ්හා මාන දිට්ඨි වශයෙන් ඇල්ලුවේ නැත්තම් ඒ අල්ලපු නැති තැන ඒ ශ්‍රාවකයා නිදහස්. ඒ ශ්‍රාවකයා නිදහස්. උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. අනුපයෝ විමුක්තෝ. තණ්හා මාන දිට්ඨි වශයෙන් ස්කන්ධ ලෝකේ ඇල්ලුවොත් නිදහස් නෑ. ඇල්ලුවොත් නිදහස් නෑ. ඇල්ලුවේ නැත්තම් නිදහස්. අපි මේ ලෝකය ගැන තණ්හාවක් මානයක් දිට්ඨියක් තියෙනවා. ලෝකය කිව්වහම එතනත් ස්කන්ධයන් ගැනම තමයි පැහැදිලි වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට මතක් කරනවා බොහොම ලස්සන කාරණයක්. මේ කර්ම විඥානේ පැලවෙන විදිය, කර්ම විඥානේ පිහිටන විදිය. පින්වත්නි මේ කර්ම විඥානේ පිහිටපු නිසා තමයි එතනින් පස්සේ නාම රූප ධර්මයන් වැඩිලා ආයතන 6 වැඩිලා ඊට පස්සේ මේ සංසාරික ජාලයට ආйти විදියට සියලු ක්‍රියාකාරකම් ක්‍රියාවලිය ඇති වෙන්නේ. සියලුම ක්‍රියාවලිය ඇති වෙන්නේ මේ විදියටයි. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූපූපයං කෝ භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨෙය රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසේවනං බුද්ධින් බිරුල්ලින් වේපුල්ලං ආපජ්ජෙය්‍ය. පින්වත් මහණෙනි රූපේ කරා පැමිණිච්ච කර්ම විඥානේ අන්න එහෙමයි. එහෙනම් කර්ම විඥානේ පිහිටලා ඉන්නේ මොකක් මතද? රූපය මත. රූපේ කරා පැමිණිච්ච කර්ම විඥානය කියලා මෙතන කියන්නේ කුසල අකුසල් සිත. කර්ම විඥානේ. රූපෝපයම් භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨෙය්‍ය රූපාරම්මණං රූපප්පතිට්ඨං දූපසේවනං බුද්ධින් බිරුල්ලින් වේපුල්ලං ආපජ්ජෙය්‍ය. පින්වත් මහණෙනි රූපේ කරා පැමිණිච්ච කර්ම විඥානය පවතින්නේ රූපය අරමුණු කරගෙන. එහෙනම් කර්ම විඥාණයට පිහිටායින්ට හම්බුණ ගේ මොකද්ද? රූපය. මොකද රූපය අරමුණු කරගෙන තමයි විඥානේ පිහිටලා දියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරන රූපේ ආධාර කොටගෙන පතිට්ඨං රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසේවනං. රූපේ කරා පැමිණිච්ච කර්ම විඥාණය ඒ කියන්නේ කුසල අකුසල් සිත පවතින්නේ රූපේ අරමුණු කරගෙන රූපේ ආධාරය කරගෙන. ඊට පස්සේ කියනවා නන්දූපසේවනං නන්දි ඒ කියන්නේ තණ්හාවෙන් තෙත් වෙවි. තණ්හාවෙන් තෙත් වෙවි තමයි පවතින්නේ. ඒ කියන්නේ තණ්හාවෙන් ආසේවණී ලැබි තමයි පවතින්නේ. ඒතකොට තණ්හාවෙන් ආසේවණී ලැබෙන්න මොකද්ද වෙන්නේ? ඔන්න හොඳට අහගන්න රූපේ කරා කර්ම විඥානේ පැමිණෙන රූපය නැත්තම් කර්ම විඥානේ පැමිණෙන්න බෑ. රූපේ කරා පැමිණිච්ච කර්ම විඥානේ රූපේ මත පිහිටා රූපේ නිසා තමයි වෘද්ධියක් වැඩිමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ වැඩිවීමට උදව්ව දෙනවා තණ්හාවේ ආසේවණේ නන්දූපසේවණං කිව්වේ මෙතන ඒකයි. එතකොට නන්දූපසේවණං බුද්ධින් බිරුල්ලින් වේපුල්ලං ආපජ්ජෙය්‍ය. එතකොට තණ්හාවේ ආසේවණේ ලැබුණාම කර්ම විඥානේ බුද්ධින් බිරුල්ලින් වේපුල්ලං ආපජ්ජෙය්‍ය. කර්ම විඥානේ වැඩෙනවා, දියුණු වෙනවා, මහත්ගත භාවයට පැමිණෙනවා. මොකටද පැමිණෙන්නේ? රූපේ මහත්ගත භාවයට පැමිණෙනවා. ඔන්න රූපේට එහෙමනම් මේ කර්ම විඥානේ නැවත පිහිටන් නැති තැනකට කියනවා මොකද්ද? නිබ්බාන කියලා. කර්ම විඥානේ පිහිටන් නැති එකට මොකද්ද කියන්නේ? නිබ්බාන කියලා. එතකොට මේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දෙවෙනි කාරණේ විදියට උන්වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි
වේදනාව කරා පැමිණි කර්ම විඥානය. එහෙනම් රූපය වේදනාව කරා පැමිණි කර්ම විඥානය තිට්ඨමානං තිට්ඨෙය්‍ය මේ වේදනාව මත පිහිටා වේදනාව අරමුණු කරගෙන වේදනාව ආධාරය කරගෙන තණ්හාවිනුත් ආසේවණේ ලැබෙමින් කර්ම විඥානයේ වැඩිමක් විපුල භාවයක් මහත්ගත භාවයකට පත් වෙනවා. එහෙමයි මේ කර්ම විඥානේ වැඩෙන්නේ විපුල භාවයට පත් වෙන්නේ. දැන් මේ වැඩුණාම විපුල භාවයට පත් වුණාම මොකද වෙන්නේ? ආයෙත් කොහේ හරි ගිහින් මේ විඥානය ඇලවෙන්නේ නැද්ද? චුතියත් එක්කම ප්‍රතිසන්දියක් ලබනවා. දැන් පොදුවේ අපි කියමු මේ කතාව මොකද්ද? පොදුවේ කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාළේ රූප වේදනා සංඥා සංකාර මෙන්න මේ හතර පින්වත්නි මේ හතර මත තමයි කර්ම විඥානයේ පිහිටන්නේ. එතකොට කර්ම විඥානයේ පිහිටියාට පස්සේ මේ හතර අරමුණු කරගෙන ආධාරය කරගෙන තණ්හාවිනුත් ආසේවණේ ලැබෙමින් තමයි කර්ම විඥානයේ වැඩිමක් දියුණුවක් මහත්ගත භාවයකට පත් වෙන්නේ. මහත්ගත භාවයට පත් වෙන්නේ ඔන්න ඔය විදියටයි. එතකොට එහෙමනම් ඔබ හොඳට මතක තියාගන්න මේ රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංකාරයෙන් තොරව විඥාණයට පිහිටීමක් නැහැ. එතකොට විඥානයේ පිහිටන්නේ රූපේ උපාදානය කරගෙන වේදනාව උපාදානය කරගෙන සංඥා උපාදානය කරගෙන සංකාර උපාදානය කරගෙන මොකද තණ්හාවෙන් තෙත් වෙවි කිව්වේ ඒකනේ. තණ්හාවෙන් තෙත් වුණාම උපාදානය වෙනවා. රහතන් වහන්සේට රූපේ තියෙනවා තණ්හාවෙන් තෙත් වෙන්නේ නැහැ. වේදනාව තියෙනවා තණ්හාවෙන් තෙත් වෙන්නේ නැහැ. සංඥාව තියෙනවා තණ්හාවෙන් තෙත් වෙන්නේ නැහැ. සංකාරය තියෙනවා තණ්හාවෙන් තෙත් වෙන්නේ නැහැ. තණ්හාවෙන් තෙත් නොවෙන්න නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥානේ ආස්වාදේද ආදීනවේද නිස්සරණේද යථාභූතම් පජානාතයන් උච්චතවසෝ විඥා. එතකොටයි විද්‍යාව පහළ වෙනවා කියලා කිව්වේ. කොච්චර පැහැදිලිද බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන ඉතාම පැහැදිලි දහම් කාරණයක් කියනවා උපය සූත්‍රේ. උපය සූත්‍රය කියන්නේ බොහොම ලස්සන දේශනාවක්. මීට කලින් අපි මතක් කරලා තියෙනවා මේ ඇත්තෝ මේ විනිවේෂ සූත්‍රයයි උපය සූත්‍රයයි දෙකම පාවිච්චි කරලා මේ දේශනාව කරන්න කියලා මතක් කරලා තියෙන නිසායි මේ උපය සූත්‍රය පැහැදිලි කරා. හැබැයි මේවා මං හිතන්නේ දිනේ පතාම ඇහුවත් කමන්නේ. දවස ගානෙම හරි අහන්න ඕන. අහම්මඤ්ඤත්තර රූපං ඊළඟට කියනවා මහණෙනි රූපයෙන් වෙන් වෙලා අඤ්ඤත්‍ර වේදනා වේදනාවෙන් තොරව අඤ්ඤත්‍ර සංඥා සංඥාවෙන් තොරව අඤ්ඤත්‍ර සංකාරේහි සංස්කාරයෙන් තොරව විඥානස්ස විඥාණයට මොන වගේන් තොරවද? රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංකාරයෙන් තොරව රූප වේදනා සංඥා සංකාර වලින් තොරව අහම්මඤ්ඤත්‍ර රූපං අඤ්ඤත්‍ර වේදනා අඤ්ඤත්‍ර සංඥා අඤ්ඤත්‍ර සංකාරේහි විඥානස්ස විඥාණයට. දැන් මේ විඥානේ පිහිටන එකනේ ලොකුම අවුල. විඥානයේ පිහිටියොත් අවුලක් තියෙනවා. මොකද විඥානේ පිහිටිය නිසා තමයි මේ ජරා මරණ දුක ඇති වුනේ. විඥානේ පිහිටියේ නැත්තම් කෝ ජරා මරණ දුක විඳින්න මේ පුද්ගල භාවයක් සත්ව පුද්ගල භාවයක් කොහෙද? අපි මේ සත්වයේක් පුද්ගලයෙක් මම අම්මා තාත්තා දුව පුතා බිරිඳ මම කියලා මේ හැම වෙලාවෙම අත්දකින්නේ විඥානයක් පිහිටපු නිසා. පින්වත්නි රූපයෙන් තොරව වේදනාවෙන් තොරව විඥානේ සංඥාවෙන් තොරව සංකාරයන්ගෙන් තොරව විඥානස විඥානයාගේ ආගතින්වා මොකද්ද? විඥානයාගේ ආගතින්වා ඒමක් ගතින්වා යාමක් චුතින්වා චුතවීමක් උත්පත්තින්වා උප්පත්තියක් වුද්ධින්වා වැඩිමක් විරුල්හින්වා දියුණුවක් වේපුල්ලන්වා මහත්ගත භාවයක් වෙනවා කියලා කියනවා නම් පඤ්ඤා පෙස්සාමීති නේතන්ඨානං විජ්ජති. ඒක වෙන්න බැරි දෙයක්. ඔන්න දැන් කියපු එක හොඳට තේරුම් ගන්නට රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංකාරයෙන් තොරව විඥානයාගේ ආගතින්වා ගතින්වා චුතින්වා උප්පත්තින්වා බුද්ධින්වා විරුල්ලින්වා වේපුල්ලන්වා
පඤ්ඤාපෙස්සාමීති නේතන්ටානං විජ්ජති. මහණෙනි ස්කන්ධයන් මුල් හතරෙන් තොරව විඥානයාගේ ඊමක් යාමක් චුතියක් උත්පත්තියක් වැඩිමක් දියුණුවක් මහත්ගත භාවයක් වෙනවා කියනවා නම් ඒක විද්‍යාමාන නොවේ. නේතන්ටානං විජ්ජති. ඒක එහෙම සිද්ධ නොවේ. ඒක වෙන්න බැරි දෙයක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා රූප ධාතුයාකෝ භික්කවේ භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. ඔන්න ප්‍රශ්නේ ලිහෙන විදිය කියනවා. කොහොමද? මහණෙනි රූප ධාතුවේ රාගය ප්‍රහාණය වෙලා නම් අන්න රූප උපාදානයක් නැහැ. රූප ධාතුයාවෝ භික්කවේ රාගෝ පහීනෝ හෝති. රාගේ ප්‍රහාණය වෙලා රූපේ කෙරේ. ඇයි? මේ රූපේ ඇතිවීම නැතිවීම හොඳට දන්නවා. දැනගත්තාම රූපේ රාගෝ පහීනෝ හෝති. රාගේ ප්‍රහාණය වෙලා නම් රාගස්ස පහානාය වොච්චිත්තාරම්මණං පතිට්ටං විඥානස්ස නහෝති. එතන උන්වහන්සේ මතක් කරනවා මහණෙනි රූප ධාතුව කෙරෙහි රාගේ ප්‍රහාණය වෙලා නම් ඒ සිඳිනදද රාගයක් තියෙන තැනක කර්ම විඥානය පිහිට නොවේ. ඒක වෙන්නේ නැහැ. එතකොට විඥාන ධාතුව කෙරෙහි රාගේ ප්‍රහාණය වෙලා නම් මේ සංඥා ධාතුව කෙරෙහි රාගේ ප්‍රහාණය වෙලා නම් සංස්කාර ධාතුව කෙරෙහි රාගේ ප්‍රහාණය වෙලා නම් විඥාන ධාතුව කෙරෙහි රාගේ ප්‍රහාණය වෙලා නම් රූප වේදනා සංඥා සංකාර කෙරෙහි රාගේ ප්‍රහාණය වෙලා නම් ඒ රාගේ ප්‍රහාණය වෙච්ච තැනක සම්පූර්ණයෙන් කර්ම විඥානෙ පිහිටන්නේ අන්න පිරිනිවන් පාන විදිය. එහෙමනම් මොකද්ද තියෙන්නේ? රූපයේ පැත්තකින් තියලා රාගය විසිකරන්න. වේදනාව පැත්තකින් තියලා විඳීම කෙරේ පවතින රාගය අලවගෙන හිටිය රාගේ පැත්තකට දාන්න. සංඥාව කෙරේ අලවපු රාගේ පැත්තකට දාන්න. සංස්කාරය කෙරේ අලවපු රාගේ පැත්තකට දාන්න. මේ පැත්තකට දැම්මට පස්සේ කර්ම විඥාණයට පිහිටා ඉන්න තැනක් නැති වෙනවා. පිහිටලා ඉන්න තැනක් නැත්තම් නිරුද්ධ වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තදප්පතිට්ඨිතං විඥානං විරුල්හං අනபிසංකච්ඡ මුත්තං විමුක්තතා තිතං තිතස්ස සන්තුසිතං සන්තුසිතත්තානං පරිතස්සති. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉදින් මේ මහණෙනි විඥාන ධාතුව කෙරෙහි තියෙන රාගයේ ප්‍රහාණය වෙලා නම් පැවැත්ම පිණිස අරමුල දැන් සිඳිලා යනවා කියන. දැන් පවතින විදියක් නැහැ. ඇයි? රූප වේදනා සංඥා සංකාර මතයි විඥානේ පිහිටලා තිබ්බේ. කැමැත්ත තියෙන තාක්කල් විඥානේ පිහිටනවා. වේපුල්ල භාවයක් විපුල භාවයක් මහත්ගත භාවයක් ඇති වෙනවා. දැන් මේකේ සම්පූර්ණ කැමැත්ත ඡන්දේ රාගේ දුරු කරලා නිසා දැන් පිහිටා ඉන්න තැනක් නැහැ. පිහිටා සිටින්න තැනක් නැති නිසා දැන් විඥානේ දලු දාලා වැඩෙන්නේ නැහැ. අර මුලින් කිව්වේ අපි මොකද්ද? මුලින් කිව්වනේ බුද්ධින් වා විරුල්හින් වා වේපුල්ලං වා පඤ්ඤාපෙස්සාමීති කියලා. අපි කිව්වේ ආගතින් වා ගතින් වා චුතින් වා බුද්ධින් වා විරුල්හින් වා වේපුල්ලං වා විඥානේ විපුල භාවයට පත් වෙනවා කියලා කිව්වනේ. දැන් රාගේ දුරු වෙච්ච තැනක පින්වත්නි විඥාණයට පිහිටා සිටින්න තැනක් නැතුව යනවා. පිහිටා සිටින්න තැනක් නැති තැනක දලුලා වැඩෙන්නේ විඥාණය. විශේෂයෙන්ම විඥානේ පිහිටන්න තැනක් සකස් වෙන්නේ නැහැ. සකස් වෙන්නේ නැත්නම් එතන නිදහස් වෙනවා. නිදහස් වුණා කියලා කියන්නේ ඒ සම්පූර්ණයෙන්ම නොසෙලී තියෙනවා. ආයෙ හෙලවෙන්නේ නැහැ. ආයෙ පිහිටන්න තැනක් නැහැ. නොසෙලී තියෙන නිසා අලෞකික සතුටක් ඇති වෙනවා. ඒක පින්වත්නි අසංකතයි. සංකතයක් නෙවෙයි. සංකත දේවල් හෙලවෙන්නේ. අනිත්‍ය වෙනවා, දුක් වෙනවා, අනාත්ම සංකතයි. නමුත් දැන් මෙතන අසංකත තත්වයටයි දැන්පත් වෙලා තියෙන්නේ. නොසෙලී තියෙනවා. නොසෙලී තියෙන නිසා මෙතනට මේ නොසෙලී තියෙන එකකට කියනවා පින්වත්නි අලෞකිකයි කියලා. ඒක ලෞකික නෑ. රාගේ මිශ්‍ර වුණ ගමන් ලෞකිකයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවාට රාගේ මිශ්‍ර වුණ ගමන් ලෞකිකයි. රූපේ පැත්තකින් තියලා රාගේ පැත්තකින් තිබ්බා. වේදනාව සංඥා සංකාර පැත්තකින් තියලා ඒවා කෙරෙහි පවතින රාගේ පැත්තකින් තිබ්බා. දැන් රාගේ පැත්තක රූපේ පැත්තක රූපය ඔහේ තියෙනවා. දැන් ඒ නිසා මේ කර්ම විඥාණය පීඨා ඉන්න තැනක් නැහැ. දැන් අලෞකිකයි. ලෞකික නැහැ. රාගේ මිශ්‍ර වුණ ගමන් මොකද? රාගේ මිශ්‍ර වුණ ගමන් ලෞකිකයි. දැන් අලෞකිකයි. දැන් කම්පාවක් නැහැ මෙතන.
කම්පාවක් නැහැ. අකම්පිතව සිටිනවා. අකම්පිතව සිටියාම අකම්පිතව සිටියට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සන්තුසිතත්තානම් පරිතස්සති. සන්තුසිතත්තානම් පරිතස්සති. පරිතස්සං පච්චඤ්ඤම් පරිනිබ්බන්ති. පරිනිබ්බායති. පරිනිබ්බායති කියන්නේ සම්පූර්ණයෙන්ම දැන් පිරිනිවන් පානවා විනා කරන්න දෙයක් නැහැ. ඇයි? තණ්හාවේ තෙතමනියක් නැහැ. රූප වේදනා සංඥා සංකාර කෙරේ මේ පවතින විපුල භාවයට අදාළ භූමියකුත් නැහැ දැන්. සම්පූර්ණ රාගයේ තිබ්බොත් තමයි භූමිය හැදෙන්නේ. දැන් භූමියක් නැහැ. දැන් ඉතින් පිරිනිවන් පානවා විනා දැන් කරන්න දෙයක්වත් නැහැ. දැන් අලෞකික තත්වයටපත් වෙලා ඉන්නේ. එතකොට පරිනිබ්බායති. දැන් පිරිනිවන් පාණ්ඩයි වෙන්නේ. දැන් පිරිනිවන් පාණ්ඩයි වෙන්නේ. ඔන්න කීනා ජාති. දැන් ජාතිය ඉවරයි. දැන් ජාතිය හමාර වෙලා තියෙන්නේ. කීනා ජාති. වුසිතම් බ්‍රහ්මචරියන්. දැන් බඹසර ඉවරයි. දැන් බඹසර සීලයක් රැක්කේ ඔය ටිකට. සීල් රැක්කේ, බණ ඇහුවේ, ධර්මයේ දියුණු ඔක්කොම කරේ මොකටද? සමාධිය දියුණු කරේ, කර්මස්ථාන වැඩි ඔක්කොම මේ ටික කරගන්න. දැන් ඊ ටික කරලා ඉවරයි. වුසිතම් බ්‍රහ්මචරියන්. බඹසර දැන් ඉවරයි. දැන් බඹසරක් ආයේ වැඩක් නැහැ. ඔය ලැබෙන දෙයක් වළඳලා, තියෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ. දැන් මේ මනස හරිම ස්ථාවර තත්ත්වයක් දැන් මේ තියෙන්නේ. උසිතම් බ්‍රහ්මචරියන්. දැන් බඹසරද නිමා වෙලා කතං කරණීයන්. දැන් කරන්න ඕන වැඩක් තිබ්බනේ මොනවා හරි. සීලයක් දියුණු කරන්න කිව්වා, සමාධිය දියුණු කරන්න කිව්වා, ප්‍රඥාවට එන්න කිව්වා, ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න කිව්වා, සතර සතිපට්ඨානෙ වඩන්න කිව්වා, සතර සම්‍යක් ප්‍රදාන වීරිය දියුණු කරන්න කිව්වා. ඊට පස්සේ සප්ත බොජ්ජංග වඩන්න කිව්වා, පංච බල දියුණු කරන්න කිව්වා, ඉන්ද්‍රිය ධර්ම දියුණු. මේ විදියට කීයක් දේවල් කිව්වද? දැන් මේ මොකක්වත් කරන්න විශේෂයෙන් උවමනාවක් නැහැ. ඇයි? කතං කරණීයන්. කරන්න ඕන වැඩේ ඉවරයිනේ. කරන්න ඕන වැඩේ දැන් ඉවරයි. කරන්න ඕන වැඩේ ඉවර නිසා දැන් ආයි කරන්න දෙයක් නැහැ. කම්පනයක් නැහැ. කීනා ජාති බුසිතම් බ්‍රහ්මචරියන්. ඉපදීම ක්ෂය වෙලා බඹසරද නිම වෙලා. බඹසරද නිම වෙලා. කතං කරණීයන්. කල යුතු දේද කොට හමාර වෙලා. නාපරං ඉත්තත්තායති පජානාති. දැන් කල යුත්ත හමාරයි. මොකුත් කරන්න නෑ. මැරෙන්නයි දැන් තියෙන්නේ බලානේ ඉඳලා. කොයි වෙලේ හරි කමන්නේ. මරණේ මග බලාගෙන ඉන්ටයි තියෙන්නේ. ඒ බඳු ශ්‍රාවක භාවයකට අද දේශනාව උපකාර වේවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ සැප්තැම්බර් මාසයේ 11 වන දින 57 වන ජන්මදිනයේ යෙදෙන මාතර වෙලේගොඩ පදිංචි තුෂාරියාපා අබේවර්ධන මහත්මියගේ ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ටීජේ පතිරණ, ටීවයි අබේවර්ධන, චතුමි පතිරණ සහ නෙත්මි පතිරණ යන අය මේ ආත්ම භාවයේදීම නිවන් සම්පත් සාක්ෂාත් කර ගැනීමේ පුණ්‍ය ශක්තියේ අදහස බලවන්නවා ගනිමින් තමයි මේ ධර්ම දානයට සම්බන්ධ වෙන්නේ. ඒ හැම දිනාටම ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම තුෂාරියාපා අබේවර්ධන මහත්මියට මේ ජන්මදින සැමරුම් පින්කමක් හැටියට අද දේශනාවට දායකත්වයේ දැරීමෙන් රැස්ුණා වූ පුණ්‍ය ශක්තිය, ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සීයි අබේවර්ධන මෑණියන්ට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන අදිෂ්ඨානයෙන් පරලෝ සැපත් වුණු ඩී.වයි අබේවර්ධන පියතුමාටත්, ඩී.ජේ පතිරණ පියාණන්ටත්, කේ.ඒ. ලීලාවතී මෑණියන්ටත්, මහේන්ද්‍ර ප්‍රසාද් සහෝදරයා ඇතුළු පින් බලාපොරොත්තු වන සියලුම මියගිය ඥාතීන්ට අනුමෝදනා කරලා තියෙනවා. මියගිය සියලුම ඥාතීන්ගේ භවගාමී සසර සුවපත් වේවා. ඊ타ම ඉක්මන් භවයකදී ජාත්‍යාදී දුක් වලින් නිදහස්ව ලබන සසර ගමනේ කෙලවර උතුම් අමා නිවන් පිණසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේ වන අපටත් ආශිර්වාද එකතු කරලා තියෙනවා. මේ බුදු සසුනේ ධර්මාවබෝධ වේවා කියන අදිෂ්ඨානයෙන් දෙමව්පියන්ට හැම දිනාටම ආශිර්වාද කරලා තියෙනවා. නිර්මල ශ්‍රී සද්ධර්මයේ ලෝකයට බෙදා දෙන ප්‍රඥා නාලිකාවේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් සියලු කාර්ය මණ්ඩලයටත් මේ බුගෝර සංසාර දුක් ගෙවා ලබන නිවන් පිණිස දේශනාමේ කුසල් හේතු වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. මාතර වෙලේගොඩ පදිංචි තුෂාරියාපා අබේවර්ධන මහත්මිය, ටීවයි අබේවර්ධන මහත්මයා, චතුමි පතිරණ සහ නෙත්මි පතිරණ කියන දරුවන් හැම දිනාටමත් ඔබ සියලු දෙනාටත් මේ උතුම් කුසල් හේතු වේවා. ජීවිතාවබෝධයේ, ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා. ඒ වගේම
සියලු දෙවියන්ටත් මේ පින් උපකාර වේවා. සියලු දෙවියෝ අපරට ජාතිය සම්බුද්ධ ශාසනය ගෞතම බුදු සසුන බොහෝ කල් රැකීවා. සියලු දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් අවීචියේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින සියලුම දෙනාටත් මේ කුසල් ධර්මාවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං